සුබ දවසක්. අපිට ටියුට් එකේ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ 60 වෙනි පිටුවේ තියෙන 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි බලමු 6A පිටු අංක 60 6A මේක 2012 අවුරුද්දේ විභාගයට ආපු ප්‍රශ්නේ ව්‍යුහගත එක බලමු. ආම්ලීකృత ජලීය නයිට්‍රයිට ද්‍රාවණ H2O2 කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතයෙන් නයිට්‍රේට බවට ඔක්සිකරණය කිරීමේදී අතරමැදි ඵලයක් ලෙස පෙරොක්සෝ නයිට්‍රස් අම්ලය HOONO සෑදේ. මෙන්න මෙයා ගැන කියන්නේ HOONO පෙරොක්සෝ නයිට්‍රයිට අයනය මේකෙන් ඇති වෙන අයනය. ඒ කියන්නේ H එක H දාන විදිහට ඉවත් වුණාම මේකෙන් ඇති වෙනවා OONO ඍණ කියන අයනය. මෙන්න මේ අයනය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අපිට සැකිල්ල දීලා තියෙනවා මෙහෙම. NO මේ විදිහට සැකිල්ල දීලා තියෙනවා. මේ අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න. එතකොට මේකේ වඩාත්ම පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහය අපිට අඳින්න පුළුවන්. මෙතන අපි ද්විත්ව බන්ධනයකින් නිරූපණය කරලා එයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට ආරෝපණයක් නැති වෙන විදිහට මේ පැත්තට පෙන්නුවොත් මෙතන ඔක්සිජන් එතකොට මෙයාගේ එක සරයුගල දෙකයි මෙතන O මේක ඍණ ඉලෙක්ට්‍රෝන 7ක අයිතිය තියෙන හින්දා එතකොට නයිට්‍රජන්ට තව එක සරයුගලක් ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේකේ පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. දැන් කලින් ප්‍රශ්න වල වගේම මේකේ අපිට අහනවා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ. මේක ඇත්තටම ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහය තමයි මේක. මේක තමයි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහය. එතකොට මේකේ තව අපිට ව්‍යුහ අඳින්න පුළුවන්. මෙතන ද්විත්ව බන්ධනයක් ගෙනල්ලා මෙතෙන්ටත් ඍණ කරලා ඔක්සිජන්ට ධන දෙන්න වෙනවා. අපි දන්නවා ඔක්සිජන්ට ධන දෙන්න වෙනවා කියන්නේ. එතකොට අපිට අඳින්න වෙන්නේ ඔක්සිජන්ට ධන ආරෝපණයකුත් දීලා අපිට අඳින්න වෙන්නේ අස්ථායි ව්‍යුහයක්. එතකොට මේකෙන් ඇති වෙන සංප්‍රයුක්ත ව්‍යුහයක් විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. මේ කෙළවරේ තියෙන ඔක්සිජන් එක N. එතකොට මේක O ඍණ. මේක O ඍණ. එතකොට මෙතන ද්විත්ව බන්ධන O ද්විත්ව බන්ධන O ද්විත්ව බන්ධන O එකට සම්බන්ධ කරනවා අනිත් එකත් O ඍණ. O ඍණ කියලා කියන්නේ යාගෙත් එක සරයුගල 3ක් තියෙන්න ඕන. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන එක සරයුගලක් දැම්මහම බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන 3යි මෙතනින් 2යි 5කයි තියෙන්නේ. ඒකට යා ධන විදිහට ආරෝපණය කරන්න වෙනවා. ධන 1යි ඍණ 2යි කියන්නේ සමස්ත ආරෝපණය ඍණ එකට ගැලපෙනවා. එතකොට මේක අපිට අඳින්න වෙන්නේ ඔක්සිජන්ට ධන ආරෝපණයක් කියන හින්දා අස්ථායි ව්‍යුහයක් විදිහට. ඔක අස්ථායි ව්‍යුහයක් විදිහට සලකන්න වෙන්නේ. ආයි මෙතෙන්ට ද්විත්ව බන්ධනය දාලා තව අස්ථායි ව්‍යුහයක් ගොඩනගා ගන්න පුළුවන්. නයිට්‍රජන් එතන මෙහෙම ඔක්සිජන් මේක ඍණ ඊට පස්සේ මෙතන ඒක බන්ධන ඔක්සිජන් ඊට පස්සේ ද්විත්ව බන්ධන ඔක්සිජන් එතන ඔක්සිජන් එකට අපිට දාන්න පුළුවන් මෙතන ඍණ ආරෝපණය වෙනවා මෙයාට 7ක අයිතිය තියෙන හින්දා. එතකොට නයිට්‍රජන්ට අපිට ද්විත්ව බන්ධනයක් මෙතන නිරූපණය කරන්න පුළුවන්. අපි මෙතන ද්විත්ව බන්ධනය දාපු හින්දා මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතෙන්ට නිරූපණය කරනවා. එතකොට මෙතන නිරූපණය කරාම 2යි 4යි 6යි තිය තියෙනවා කියන්නේ මේ ඍණ විදිහට ආරෝපණය වෙනවා. එතකොට මෙතන ඔක්සිජන්ට දෙන්න පුළුවන් ධන ආරෝපණය. මෙයාට ආරෝපණයක් නැති විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඔය විදිහට අපිට එතකොට නිරූපණය කරන්න පුළුවන් තවත් අස්ථායි ව්‍යුහයක්. තවත් අස්ථායි ව්‍යුහයක් නිරූපණය කරන්න පුළුවන්.
මේකත් අස්ථායි. අස්ථායි view හඳිනකොට අපි කරන්නේ ආරෝපණ බෙදීම වැඩි කරලා දාන්න පුළුවන්. අෂ්ටක ඉක්මවා යන්නේ නැති විදිහට අෂ්ටක නීතියට අනුකූලව ඒක නිරූපණය කරනවා. මෙතන අතර ඍණ 2යි ධන 1යි කියන්නේ සමස්තය ඍණ 1ක් වෙනවා. හරි. දැන් බලන්න එතන අහන ප්‍රශ්න VSC PR වාදයේ භාවිතා කරමින් පහත පරමාණු වටා ඇති හැඩ ව්‍යුත්පන්න කරන්න. අපි මෙන්න මේකට සාපේක්ෂව බලමු. ස්ථායි ව්‍යුහය මේකින්ද. එතකොට මෙයාට සාපේක්ෂව නයිට්‍රජන් වටා අපෙන් අහන්නේ හැඩය. මේ නයිට්‍රජන් වටා හැඩය. එතකොට අපිට ගන්න පුළුවන් මෙයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 1 2 3 4ක් තියෙනවා. ඒ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන ගන්න පුළුවන් යුගල් 4යි කියලා. ඒකෙන් එකසර යුගල් 1යි. වෙසෙප යුගල් එහෙම නැත්නම් සිග්මා බන්ධන ගාන 2යි. එකසර 1යි සිග්මා බන්ධන 2යි කියන්නේ අපිට ගන්න වෙන්නේ කෝණික හැඩය. එකසර 1යි සිග්මා බන්ධන 2යි කියන්නේ V හැඩය. එහෙම නැත්නම් කෝණික හැඩය. අතන කලින් අර ප්‍රශ්නේදී මේගොල්ලෝගේ ස්ථායි අස්ථායි බව පැහැදිලි කරන්න තියෙනවා. ඒතර ඒක පැහැදිලි කරන්න පුළුවන් ඔක්සිජන් මත ධන ආරෝපණයක් තිබීමයි ආරෝපණ බෙදීම වැඩිවීමයි හින්දා අස්ථායි. මේ විද්‍යුත් ඍතාවේ වැඩි ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් තිබීමයි ආරෝපණ බෙදීම අඩුවීමයි හින්දා ස්ථායි. මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒතර මෙතන මෙයාගේ හැඩය කෝණික කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව අහනවා එතන නයිට්‍රජන් හා ඔක්සිජන් යන දෙකටම බැඳුණු ඔක්සිජන් මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 2යි 4යි. ඒක එකසර යුගල් 2යි සිග්මා බන්ධන 2යි. එකසර 2යි සිග්මා බන්ධන 2යි කියන්නේ V හැඩය. එහෙම නැත්නම් කෝණික හැඩය විදිහට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක කියනවා පහතදී ඇති වගුවේහි 4 වෙනි කොටස පරමාණු වට ඇති ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන යුගල වල සැකසුම පරමාණු වල මුහුම්කරණය සඳහන් කරන්න. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අහනවා නයිට්‍රජන්. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අහද්දී අපි ගන්නේ විකර්ෂණ ඒකක ගන්න 1යි 2යි 3යි. ඒතර මෙයාගේ විකර්ෂණ ඒකක 3ක් හින්දා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. එතකොට මෙයාගේ තව බලන මුහුම්කරණය. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් මුහුම්කරණය මොකද්ද? sp2. හරි. ඊට පස්සේ අහනවා මෙයාගේ නයිට්‍රජන් හා ඔක්සිජන් වල දෙකටම බැඳුණු ඔක්සිජන් මෙයා බලන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණ ඒකක 4යි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් අපි දන්නවා මුහුම්කරණය මොකද්ද? sp3. එහෙනම් මේකේ මුහුම්කරණය sp3. හරි. ඊට පස්සේ ඒක කියනවා ආසන්න බන්ධන කෝණ දක්වමින් ඉහත එක කොටසෙහි අඳින ලද ලුයිස් හැඩය දල සටහනක් අඳින්න. දැන් අන්න ඒක තේරුම් ගන්න ඕනේ. මෙතන බලන්න. දැන් මෙතන බැලුවොත් එකසර 1යි බන්ධන 2යි. දැන් එකසර නැතුව සිග්මා බන්ධන 3ක් තිබුණා නම් 120ක් වෙනවනේ. බන්ධන විකර්ෂණය. ඒතර මේ එකසරයේ විකර්ෂණය වැඩි හින්දා මෙතන කෝණය 120ට වඩා අඩු වෙනවා. ඒතර අපිට ඒක නිරූපණය කරන්න පුළුවන්. මෙන්න එකසර 1 මෙන්න ද්විත්ව බන්ධන O මෙන්න ඒක බන්ධනය. ඒක බන්ධන O. ඒතර මෙයාගේ බන්ධන විකර්ෂණයට වඩා එකසර බන්ධන විකර්ෂණය වැඩි හින්දා මෙතන කෝණය 120ට වඩා අඩු වෙනවා. සාමාන්‍ය බන්ධන තුනක් නම් තිබුණේ අපි දන්නවා තලිය ත්‍රිකෝණාකාරවලදී වගේ 120ක් වෙනවා. මෙතන 120ට වඩා අඩුයි. ඒතර මේක 120ට වඩා අඩුයි කියලා ඔය විදිහට සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බැලුවොත් එකසර 2යි බන්ධන 2යි නේ තියෙන්නේ. ඒතර මේකේ එකසර 2කින් විකර්ෂණය කරනවා. මෙහෙම අපිට මේ පැත්තෙන් ඇන්දොත් එකසර 2ක් එකසර යුගල් 2ක්. එතකොට O එකට සම්බන්ධ O මයිනස්. එතකොට දැන් බලන්න එකසර 2කින් විකර්ෂණ එකසර විකර්ෂණය තමයි ප්‍රබලම. ඊළඟට එකසර බන්ධන අඩුම විකර්ෂණයේ තියෙන බන්ධන. සාමාන්‍යයෙන් චතුස්තලීය සමමිතික එකක් වුණා නම් සිග්මා බන්ධන 4ක් තියෙන CH4 වගේ එක 109යි කියලා අපි ගන්නවනේ බන්ධන කෝණය. මෙතන එතකොට මේ දෙකෙන් විකර්ෂණය වැඩි කියන්නේ මොකද වෙන්න ඕන? මේක 109ට වඩා අඩු වෙන්න ඕන. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ යාළුවා.
අපි මෙතන ලියන්න ඕනේ 109ට වඩා අඩුයි කියලා. මොකද මේ විකර්ෂණ වැඩි නිසා. ඒ විදිහට අපිට ඒක නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි කොටස ඊයත එක කොටසෙහි අඳින ලද ලුයිස් ව්‍යුහයෙහි පහත දක්වා ඇති බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණුක ඇලයිරක් මුහුම් කාක්ෂික හඳුනා ගන්න. පහත දැක්වෙන පරිදි පරමාණු 1 2 3 ලෙස නම් කර ඇත. ඒකට මේක නම් කරලා තියෙනවා මෙතන මේ අංක 1 අනිත් ඔක්සිජන් එක අංක 2 මේ ඔක්සිජන් එක අංක 3 ඔය විදිහට නම් කරලා තියෙනවා. එතකොට කොහොම නම් කරලා තියෙනකොට මේක අහන්නේ O1 සහ O2 O2 අතර බන්ධන සඳහා සහභාගී වන මුහුම් කාක්ෂික. එතකොට මෙතන O1 තියෙන්නේ එකසර 3යි මේ බන්ධනයයි කියන්නේ මධ්‍ය පරමාණුට ඉලෙක්ට්‍රෝන මේකේ ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලයයි. එතකොට මේකේ මුහුම් කරන්නේ sp3. එතකොට මේකේ sp3 මුහුම් කාක්ෂිකයයි මෙයාගේ තියෙන්නේ මෙයාගෙත් sp3 නේ. එතකොට මෙයාගෙත් sp3 මුහුම් කාක්ෂිකයයි. එතකොට මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයයි මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන p කාක්ෂිකය කියලා ගත්තත් ලකුණු දෙනවා. මෙයාගේ දැන් තනි ඉලෙක්ට්‍රෝන සහිත p කාක්ෂික දෙකෙන් එකක් අතිච්ඡාදනය වුණා විදිහට සලකලා මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයයි මෙයාගේ දෙක p කාක්ෂිකයයි කියලා කිව්වත් ලකුණු දීලා තියෙනවා. නැත්නම් මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලයේ ඉඳන් මෙයාගේ මුහුම් කරන sp3 කියලා සලකලා මෙයාගෙත් sp3 මෙයාගෙත් sp3 කියලා sp3 මුහුම් කාක්ෂිකයයි මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය කිව්වත් පිළිගන්නවා. ඊට පස්සේ අහන්නේ එකේ O2 සහ N. O2 තියෙන sp3 මුහුම් කරණය මෙයාගේ තියෙන sp2 මුහුම් කරණය. එහෙනම් මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකය සහ මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකය අතර රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. ඊට පස්සේ කියනවා පෙරොක්සි නයිට්‍රස් අම්ලයේහි සමාවයවිකයක්. සමාවයවික කියලා කියන්නේ ඒ අණුක සූත්‍රයේම තියෙන්න පුළුවන් වෙනත් එකක්. ඒතර මේකේ අපිට දුන්නනේ ඉස්සර වෙලාම ඒගොල්ලෝ පෙරොක්සි නයිට්‍රස් අම්ලය කියලා කියන්නේ HOONO. ඒතර මේකේ සමාවයවිකයක් විදිහට අපිට පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් HNO3 නයිට්‍රික් අම්ලය. HNO3 ඒක IUPAC විදිහට නම් කරොත් නයිට්‍රික් පහ අම්ලය කියලා කියන්න පුළුවන්. නයිට්‍රික් ලිව්වා රෝමිලක් වෙන් වරහන් ඇතුලේ පහ කියලා ලිව්වා ඇසිඩ්. නයිට්‍රික් පහ ඇසිඩ් නැත්නම් HNO3. හරි. දැන් බලමු මේකේ C කොටස. පහත දී ඇති ලයිස්තුවෙන් ද්‍රවීය විශේෂ දෙකක් තෝරන්න. මෙන්න මේවා දීලා තියෙනවා ෆෝමැල්ඩිහයිඩ්. ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ H2CO. මේකේ තියෙන්නේ මෙහෙමයි. CO දිත්ව බන්ධනයක් HH. ඔය විදිහට තියෙන්නේ ද්‍රවීය එකක් ඒක. ෆෝමැල්ඩිහයිඩ්. SF6 අපි දන්නා අෂ්ටතලීය සෞමිතික අණුවක්. SF6. අනිත් එක COS. COS. කාබන්ට දිත්ව බන්ධන O1යි දිත්ව බන්ධන S1යි දාලා අඳින්න පුළුවන්. ඊළඟ ICl4-. ඒක අපිට සමචතුරස්‍ර තලී එකක් විදිහට අඳින්න පුළුවන්. ඊට පස්සේ SiCl4. අනිත් එක SiCl4. එතකොට SiCl4 කියන්නේ Si 4 වෙනි කාණ්ඩෙ වින්ද චතුස්තලීය සෞමිතික අණුවක්. ඒ විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒකේ බලන්න ඒකේ කියන්නේ මේගොල්ලෝන්ගෙන් තෝරන්නලු ද්‍රවීය විශේෂ දෙකක්. එතකොට ද්‍රවීය විශේෂ දෙකක් තෝරන්න කිව්වහම මෙයා ද්‍රවීයයි මෙයා ද්‍රවීයයි මෙයා ද්‍රවීයයි. එතකොට මේ දෙක ගන්න පුළුවන් අපිට. ෆෝමැල්ඩිහයිඩුයි COS කියන එකයි ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස පහත දැක්වෙන එක් යුගලයේ අණු අතර පවතින අන්තර් අණුක බල වර්ගය සඳහන් කරන්න. HBr H2S. එතකොට HBr සහ H2S අතර තියෙන්නේ මොකක්ද? එතන විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවනේ දෙන්නගෙම. HBr වලක් තියෙනවා
HBr වලක් තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනසක්. HBr වලක් තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනසක්. ලයිනස් පෝලින් පරිමාණය අනුව හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය Br ගේ විද්‍යුත් ඍණතාවය වෙනස්. එතකොට H2S වලක් තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනසක්. එතකොට ඒ හින්දා මේ දෙක අතර ඇති වෙන අන්තර් අණුක බල වර්ගය කියලා අපිට හඳුන්වන්න පුළුවන් ද්විද්‍රව ආකර්ෂණ. ඊළඟට Cl2 හා CCl4. එතකොට Cl2 කියන්නේ නිර්ද්‍රවීය කෙනෙක්නේ. Cl බන්ධනයනේ තියෙන්නේ. CCl4 කියන්නේ චතුස්තලීය සමමිතික අණුවක් හින්දා සංප්‍රයුක්ත ද්විධාගූර්ණය බිඳුවක් වෙලා නිර්ද්‍රවීය අණුවක් වෙනවා. එතකොට නිර්ද්‍රවීය අණු අතර තියෙන ආකර්ෂණ ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉතිනවා ලන්ඩන් බල, අපකිරණ බල කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රේරිත ද්විද්‍රව ආකර්ෂණ. මේවා ද්විද්‍රව ආකර්ෂණ. අරක ප්‍රේරිත ද්විද්‍රව ආකර්ෂණ. ඔය මොන ආකර්ෂණය තිබුණත් ලන්ඩන් බලත් හැම එකම තියෙනවා. ඒතර ලන්ඩන් බලත් ඔය දෙකේම තියෙනවා. ඊට පස්සේ CH3OH H2O එක පැහැදිලිවම හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ඒත් හයිඩ්‍රජන් බන්ධන තියෙන එකෙත් ලන්ඩන් බල තියෙනවා. ඒතර ලන්ඩන් බල හැම එකේම තියෙනවා. මෙතන අන්තිම එකේ CH3OH හා H2O. එතකොට ඒවයි හයිඩ්‍රජන් බන්ධන තියෙනවා කියන එක පැහැදිලි. right. එතකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයි. 2012 ප්‍රශ්නේ සම්පූර්ණයි. ඊට පස්සේ අපි යමු 2013 ආපු ප්‍රශ්නය. ටියුට් එකේ 62 වෙනි පිටුව ප්‍රශ්න අංකය 6. ප්‍රශ්න අංකය 6. ඒ කියන්නේ වරහන් තුල දී ඇති ගුණය වැඩි වෙන පිළිවෙලට පහත සඳහන් දෑ සකසන්න හේතු අවශ්‍ය නොවේ. නමුත් අපි තේරුම් ගමු හේතුවත් එක්ක මෙතන හේතු ලිවීමක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙලින්ම අපිට වැඩි වෙන අණු පිළිවෙලට ලියන්න කියලා කියන්නේ. ඉස්සර වෙලාම කාබන් මොනොක්සයිඩ් අනිත් එක කාබන් ඩයොක්සයිඩ් අනිත් එක කාබන් ඩයොක්සයිඩ් අනිත් එක CO3 2- මේගොල්ලෝගේ බන්ධන දිග CO බන්ධන දුර. ඒතර කාබන් මොනොක්සයිඩ් වල තියෙන්නේ මේ විදිහට එතකොට මේකේ කාබන් මොනොක්සයිඩ් වල තියෙන විදිහ අපි නිරූපණය කරාම අපිට පේනවා මෙයාගේ එතකොට ත්‍රිත්ව බන්ධන ස්වරූපයක් තියෙන්නේ. එතකොට මේක තමයි දිග අඩුම වෙන්නේ. මොකද අපි දන්නවා CO2 වල ද්විත්ව බන්ධන දෙකක්. ඒ වගේම CO3 2- වල අපි සංප්‍රයුක්ත මුහුමැන්දොත් බන්ධන 1 3 1 කියලා ගන්න. එතකොට ඒක බන්ධනය ද්විත්ව බන්ධනය අතරමැද දිගක් නේ. ද්විත්ව බන්ධන දෙකක් මෙතන තියෙන්නේ. මෙතන තියෙන ද්විත්ව බන්ධනයක්. අපි දන්නවා ත්‍රිත්ව බන්ධනයේ කෙටි ද්විත්ව බන්ධනයට වඩා ද්විත්ව බන්ධනයේ කෙටි ඒක බන්ධනයට වඩා. ඒතර ඒක බන්ධනයි ද්විත්ව බන්ධනයි අතරමැදි ස්වරූපයක් කියන්නේ ඒක බන්ධනයි ද්විත්ව බන්ධනයි අතරමැදි දිගක්. දැන් මෙතන මෙහා ද්විත්ව බන්ධනයක් මෙහා ඒක බන්ධනයක් මෙහා ඒක බන්ධනයක් කියන්නේ සංප්‍රයුක්ත මුහුණ අඳින්නේ එකයි කඩයිරකින් 1 3 1. එතකොට මේක තමයි දිග වැඩිම වෙන්නේ. මේක තමයි දිග අඩුම වෙන්නේ. මේකේ මැද දිග. එතකොට මේගොල්ලෝගේ දිග වැඩි වෙන පිළිවෙල අපිට ওই විදිහට ගන්න පුළුවන්. හරි. ඒකේ දෙවනි කොටස NO2+ NO3+ NH3 නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාව NO2+ අනිත් එක්කෙනා NO3+ අනිත් එක්කෙනා NH3 එතකොට මේගොල්ලෝගේ තියෙන විදිහ බැලුවොත් NO2+ ඔහම රේඛීය අණුවක් විදිහට ගන්න පුළුවන්. එතකොට මෙයාගේ රේඛීය නම් මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන වල සැකැස්ම අපි දන්නවා මුහුම් කරන sp. නයිට්‍රේට් අපි ඇති වෙන්න ඇඳලා තියෙනවා. එතකොට මේකේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි කියන්නේ මේකේ මුහුම් කරණය
sp2 sp2 NH3 කසර එකයි මේව බන්ධන 3යි. එතකොට මෙයාගේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලීයයි කියන්නේ මෙයාගේ මුහුම්කරණය sp3 sp3. අපි දන්නවා ඔක්සිකරණ අංක හා මුහුම්කරණය විද්‍යුත් ඍණතාවයට බලපානවා කියලා අපි පාඩමේදී සාකච්ඡා කරා. මුහුම්කරණයේදී S ලක්ෂණ වැඩි වෙනකොට S ලක්ෂණ වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එතකොට මෙයාගේ sp එතකොට මෙයාගේ අනිත් එක ධනාරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වලට දක්වන කැමැත්ත වැඩි. එතකොට එයාගේ තමයි වැඩිම වෙන්නේ. මෙයාගේ ඍණාරෝපණයක් තියෙන්නේ. මෙයාගේ ආරෝපණයක් නැහැ. මෙයාගේ sp3 මුහුම්කරණය තියෙන්නේ. එතකොට sp3 මුහුම්කරණය තියෙන අවස්ථාව තමයි අපිට අඩුම විදිහට සලකන්න වෙන්නේ. sp2 ඊළඟට sp ඊළඟට. එතකොට අපිට ගන්න පුළුවන් අණුපිළිවෙල මේකේ විද්‍යුත් ඍණතාව NH3 වල තමයි අඩුම. යාගේ S ගුණය අඩුම වෙනවා sp3 හින්දා 125යි S ගුණය. නයිට්‍රේට් වල 133ක් තියෙනවා. 33.33ක් S ගුණය තියෙනවා. 3න් එකක් S හින්දා. මෙතන 2න් එකක් S හින්දා 150ක් S ගුණය තියෙනවා. එතකොට අපිට ඔන්න ඔය පිළිවෙලට ගන්න පුළුවන් විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා කියලා. හරි. අපි බලමු ඒකේ තුන්වෙනි කොටස. बेरिलियम सल्फेट, मैग्नीशियम सल्फेट, कैल्शियम सल्फेट वियोजन उष्णत्वය. ඔවත් අපි කතා කරලා තියෙනවා. बेरिलियम सल्फेट, मैग्नीशियम सल्फेट, कैल्शियम सल्फेट තුන් දෙනාගේම ඇනයිනේ තියෙන සල්ෆේට් නේ. ඒක සල්ෆේට් වලින් ගන්න බෑ ආරෝපණයත් එකයි අරයත් එකයි. නමුත් මෙයාගේ තියෙන Be ධන දෙක, මෙයාගේ තියෙන Mg ධන දෙක, මෙයාගේ තියෙන Ca ධන දෙක. ඒතර කාගේ ධන දෙක ආරෝපණය තිබුණට අරය කැටයනේ අරය අඩුම මෙයාගේ. අරය අඩුම අවස්ථාවේ අපි දන්නවා ද්‍රවණශීලතාව වැඩිම වෙනවා. ඒකට අයනික ලක්ෂණ සහසංයුජ බවට පත්වීම වැඩිම වෙනවා. ඒ කියන්නේ අයනික තරම් ප්‍රබල නැහැ සහසංයුජ ලක්ෂණ වැඩි. ඒ හින්දා තමයි මෙයාගේ වියෝජන උෂ්ණත්වය අඩු වෙන්නේ. මෙයාගේ වියෝජන උෂ්ණත්වය වැඩි වෙන්නේ. මෙයාගේ අරය වැඩි හින්දා කැටයනේ ද්‍රවණශීලතාව අඩුයි, ද්‍රවීකාරක හැකියාව අඩුයි. ඒ හින්දා අයනික ලක්ෂණ සහසංයුජ බවට පත් කිරීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ අයනික ලක්ෂණ වැඩි. ඒ කියන්නේ වියෝජනය කරන්න අමාරුයි. එහෙනම් මේක වියෝජන අණුපිළිවෙල ගන්න පුළුවන්. बेरिलियम सल्फेट, ඊළඟට मैग्नीशियम सल्फेट, ඊළඟට कैल्शियम सल्फेट. ඔය විදිහට අපිට ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු හතරවෙනි කොටස. ඒකේ තියෙනවා නියෝන්, ආගන්, ක්‍රිප්ටන්. NeAr Kr. මේගොල්ලෝගේ තාපාංක. මේගොල්ලෝ ඔක්කොම උච්ච වායු. අපි දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ වැඩි වෙනකොට වැන් ඩර් වාල්ස් බන්ධන ප්‍රබල වෙලා තාපාංක වැඩි වෙනවා. ඒ හින්දා නියෝන් වල අඩුම වෙනවා. පරමාණු ස්කන්ධය අඩුම එක්කෙනා වැඩිම එක්කෙනාගේ වැඩිම වෙනවා. ඒකට ඒකේ විදිහට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ පස්වෙනි කොටස SFSICl පරමාණුකාරය. අපි දන්නවා පරමාණුකාරය ආවර්තයක දකුණට අඩු වෙනවා, කාණ්ඩයක පහළට වැඩි වෙනවා. ඒතර දෙවෙනි ආවර්තයේ තියෙනවා මෙතන දෙවෙනි ආවර්තයේ තියෙනවා ෆ්ලෝරින් තියෙනවා. ඒතර ෆ්ලෝරින් වල තමයි අඩුම වෙන්න ඕනේ. ෆ්ලෝරින්. ඒතර ක්ලෝරින් මෙතන තියෙනවා නම් ක්ලෝරින් අයිති ආවර්තයේ මේ පැත්තෙන් තියෙන කට්ටියක ඊට වඩා ආරය වැඩි වෙන්න ඕනනේ. එතකොට ක්ලෝරින් මෙහෙම නම්
ක්ලෝරීන් මෙහෙමනම් ක්ලෝරීන්ට කලින් තියෙන්නේ සල්ෆර් ඒක අර ඊට වඩා වැඩි වෙන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න ඕන ඊට කලින් තියෙන්න ඕන සිලිකන්. එහෙනම් අපිට ගන්න පුළුවන් අරේ වැඩිම සිලිකන්ගේ මේ ඕඩර් එකට ගන්න පුළුවන් ෆ්ලෝරීන් ඊළඟට ක්ලෝරීන් ඊළඟට සල්ෆර් ඊළඟට SI. ආවර්තයක දකුණට ආරය අඩු වෙනවා. කාණ්ඩයක පහළට ආරය වැඩි වෙනවා. අපි බලමු මේකේ B කොටස. නයිට්‍රමයිඩ් H2N NO2 දුබල අම්ලයකි භස්මයක් හමුවේදී මේ නයිට්‍රමයිඩ් කියන්නේ H2N NO2 එතකොට මේක භස්මයක් හමුවේදී N2O සහ H2O බවට වියෝජනය වේ. නයිට්‍රමයිඩ් මත පදනම් වී 1 සිට 5 කොටස් වලට පිළිතුරු සපයන්න. එහි සැකිල්ල පහත දී ඇත. ඒක සැකිල්ල දීලා තියෙනවා මෙහෙම. N H මෙතන එක සැරේ ගලක් නෑ sorry සැකිල්ල දීලා තියෙනවා H N ඊට පස්සේ මෙහෙම N OO ඔක සැකිල්ල දීලා තියෙනවා. ඊට පස්සේ ඔකට අදාළ සංප්‍රයුක්ත ව්‍යුහය ලුයිස් ව්‍යුහය අඳින්නලු වඩාත්ම පිළිගත හැකි. අපි අඳිමු මොන නයිට්‍රජන් නැන්ද හයිඩ්‍රජන් ඒක බන්ධන නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධන O මෙහා O මයිනස් එතකොට මෙතන අපිට ධන ආරෝපණයක් දාන්න පුළුවන්. මෙයාට බන්ධන 4යි ඉලෙක්ට්‍රෝන 4කයි තියෙන්නේ. මෙයා ඍණ. එතකොට මෙතන එක සැරේකලක් දැම්මම ආරෝපණ බෙදීම ගොඩක් අඩු වෙලා ඔය විදිහට ධනයි ඍණයින්ද සම්පූර්ණ ආරෝපණයක් එන්නේ නැහැ. සමස්ත ආරෝපණයක් නැහැ. ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒ අර කලින් ප්‍රශ්න දෙක ඇහුවා වගේම තමයි මේක ඉතිරි ප්‍රශ්න ටික අහන්නේ බලන්න. එතකොට ලේසි දැන් කලින් ප්‍රශ්න දෙක කරා නම් අපිට දැන් තේරෙනවා ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ගන්න විදිහ, මුහුම්කරණය ගන්න විදිහ. එතකොට ඒවා ටික මෙතනත් අහනවා බලමු. ඒක කොහොමද කියන්නේ ඉස්සරලාම මෙම අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. එතකොට මේක අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙම අණුව සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න හේතු දක්වමින් ඒවායේ ස්ථායීතාව පිළිබඳ අදහස් දක්වන්න. එතකොට ඔයගොල්ලොන්ට මේකෙදී තව එක ස්ථායී ව්‍යුහයක් අඳින්න පුළුවන් මේ දෙක මාරු කරලා. මේ දිත්ව බන්ධනය මෙතෙන්ට දාලා මෙතෙන්ට එක බන්ධනය දාලා ඉවර වෙලා මේ දෙක මාරු කරලා තව ස්ථායී ව්‍යුහයක් අඳින්න පුළුවන්. මේකත් ස්ථායී, ඒ අඳින ව්‍යුහයත් ස්ථායී. ඊට පස්සේ තවත් අස්ථායී ව්‍යුහයක් දාන්න පුළුවන්. මේ දෙක අතරට දිත්ව බන්ධන දාලා මේ දෙන්නම ධන ආරෝපණ එනවා. එතකොට මේ දෙන්නම ධන ආරෝපණ එනවා. එතකොට ඔක්සිජන් දෙකම ඍණ වෙනවා. එතකොට ආරෝපණ බෙදීම වැඩිනේ. මේ දෙන්නත් ධන, මේ දෙන්න ඍණ. එතකොට මේ විදිහට දාලා අපිට මෙතන ඔක්සිජන්ට ඍණ ආරෝපණ එන එක ගැටලුවක් නැහැ. විද්‍යුත් ඍණතාවය වැඩි. නමුත් නයිට්‍රජන් එක ළඟ ධන දෙකක් එනකොට ධන එනකොට ඒක අස්ථායී. ඒ විදිහට අපිට මේකෙන් මේ බන්ධනය මාරු කරලා ස්ථායී එකක් ඇඳලා මෙතන ධන දාලා මෙතන ඍණ නිර දාලා අපිට තව අස්ථායී එකක් අඳින්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ට හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවට හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ පාදදී ඇති වගුවේදී ඇති පරමාණු වට ඇති ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය, ඉලෙක්ට්‍රෝනික වල සැකසුම, පරමාණු වට ඇති හැඩය, පරමාණු වල මුහුම්කරණය. ඔය ටික අහනවා. ඉස්සලා හයිඩ්‍රජන් පරමාණු දෙකට බැඳුණු නයිට්‍රජන්. හයිඩ්‍රජන් පරමාණු දෙකට බැඳුණු නයිට්‍රජන් කියන්නේ මෙයා. එතකොට මෙයාගේ හැඩය ගත්තොත් 1 සැර 1යි බන්ධන 3යි කියන්නේ පිරිමීඩයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඉලෙක්ට්‍රෝනික වල ජ්‍යාමිතිය චතුස්තලීය හිඳ මුහුම්කරණය sp3. ඉතින් ඔය ටිකනේ අහන්නේ. ඉලෙක්ට්‍රෝනික වල ජ්‍යාමිතිය හැඩයයි මුහුම්කරණය. ඊට පස්සේ අනිත් එක ඔක්සිජන් පරමාණු දෙකට බැඳුණු නයිට්‍රජන්. මෙයාගේ බලන්න ඉලෙක්ට්‍රෝනික වල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. හැඩයක් තලීය ත්‍රිකෝණාකාරයි. ඉලෙක්ට්‍රෝනික වල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි කියන්නේ මුහුම්කරණය sp2. එතකොට ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ ආනවා මෙම අණුව ද්‍රවීයද නැතහොත් නිර්ද්‍රවීයද? විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවනේ. එහෙනම් ද්‍රවීයයි.
ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස ඉහත එක් කොටසෙහි අඳින ලද ලුයිස් ව්‍යුහයෙහි පහත දක්වා ඇති බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණු කාක්ෂික මුහුම් කාක්ෂික හඳුනා ගන්න පහත දක්වන පරිදි n පරමාණු 1 සහ 2 ලෙස නම් කර ඇත. මෙතන මේ දෙන්න 1 2 විදිහට නම් කරලා තියෙනවා. 1 2 විදිහට නම් කරලා තියෙනවා. ඒතර නම් කරලා n1 සහ n2 අතර n1 සහ n2 අතර එතකොට මේ n එකේ මොකද්ද මුහුම් කරන්නේ? අපි ගත්ත n එකේ මුහුම් කරන්නේ sp3 කියලා. මෙයාගේ මුහුම් කරන්නේ sp2. එහෙනම් මෙතන sp3 මුහුම් කාක්ෂිකයයි මෙතන sp2 මුහුම් කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. ඊට පස්සේ දෙවෙනි එක අහනවා n1 සහ h. එතන h වල තියෙන එක s නේ. මෙතන තියෙන්නේ sp3. එහෙනම් මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකය සහ හයිඩ්‍රජන්ගේ එක s කාක්ෂිකය අතර රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. එච්චර ලියන්න ඕනේ නැහැ. මුහුම් කාක්ෂික හඳුනා ගන්න විතරයි කියන්නේ. ඒතර මෙයාගේ sp3 මෙයාගේ ks ඒ විදිහට ලියවනම් හරි. ඊට පස්සේ බලමු ඒකේ c කොටස. c කොටස. ඒකේ ඉහත දක්වා ඇති ද්‍රව්‍ය අතුරින් කුමන එක ඒවාට පහත දක්වා ඇති බල තිබේද? xe උච්ච වායුවක් දීලා තියෙනවා. CH3Cl චතුස්තලීය සමමිතික නොවන අණුවක්. ඒ කියන්නේ මෙයාගේ සංප්‍රයුක්ත ද්විධාව ගූර්ණයක් තියෙනවා. චතුස්තලීය වුණාට සමමිතික නැති හින්දා. එතකොට මෙයාගේ සංප්‍රයුක්ත ද්විධාව ගූර්ණයක් තියෙනවා කියන්නේ ද්‍රවීය අණුවක්. HF කියන්නේ ද්‍රවීය එකක්. ඒතර මේක කියනවා ඉහත දක්වා ඇති ද්‍රව්‍ය අතරින් කුමන එක ඒවාට පහත දක්වා ඇති බල තිබේද? අංක 1 ද්විද්‍රව මෙයාටත් තියෙනවා මෙයාටත් තියෙනවා. එතකොට CH3Cl ගන්න පුළුවන් HF ගන්න පුළුවන්. දෙවෙනි එක හයිඩ්‍රජන් බන්ධන. පැහැදිලිවම මෙයාගේ තියෙනවනේ HF වල හයිඩ්‍රජන් විද්‍යුත් ඍණතාව වැඩි ෆ්ලෝරින් නයිට්‍රජන් ඔක්සිජන් එක සම්බන්ධ වෙනකොටනේ අපි හයිඩ්‍රජන් බන්ධන සලකන්නේ. එහෙනම් HF ප්‍රබලම හයිඩ්‍රජන් බන්ධනය එකේ තියෙනවා. ඊට පස්සේ ලන්ඩන් අපකිරණ බල. අපි දන්නවා අපකිරණ බල නැත්නම් ලන්ඩන් බල ද්‍රවීය ඒවායි තියෙනවා නිර්ද්‍රවීය ඒවායි තියෙනවා. නිර්ද්‍රවීය ඒවායි ලන්ඩන් බල විතරයි තියෙන්නේ. අනිත් ඒවායි වෙනත් ආකර්ෂණ තියෙනවා. ඒත් එක්කම ලන්ඩන් බල තියෙනවා. ඒ හින්දා ඒ තුනම එකට සලකන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන්නේ ප්‍රශ්නාංක 7 ටියුට් එකේ 63 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නාංක 7 2014 උසස් පෙළ විභාගයට ආපු ප්‍රශ්නය. ප්‍රශ්නාංක 7 විදිහට ටියුට් එකේ තියෙනවා පිටු අංක 63. අපි බලමු ඒකේ A කොටස වරහන් තුල දී ඇති ගුණය අඩුවන පිළිවෙලට පාද සඳහන් දෑ සකසන්න. එතකොට අපි ඔගේ හැම පිළිතුරක්ම ගන්න ඕන මෙහෙම අඩුවන විදිහට. අඩුවන විදිහට තමයි හැම පිළිතුරක්ම ගන්න ඕන. ඒකේ මුද්‍රණ දෝෂයක් හින්දා පළවෙනි එකේ නම් නිවැරදිව තියෙනවා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ඒවායි ලකුණු මාරු වෙලා තියෙන්නේ මේ විදිහට. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක නිවැරදි කරගන්න. මේ ලකුණ එන්න ඕන හැමතැනටම. ඒක නිවැරදි කරගන්න. මේ විදිහට ලකුණ එන්න ඕන. මොකද අපෙන් අහන්නේ අඩුවන පිළිවෙල හින්දා. අපි අහපු විදිහටම කරමු. ඔතන ඔයගොල්ලන්ට තියෙන්නේ දෙවෙනි කොටසේ ඉඳලා ලකුණ මාරු කරගන්න එක තියෙන්නේ. මේ විදිහට ලකුණු එන්න ඕන හැම වෙලාවෙම. හරි. බලමු පළවෙනි එකේ අහනවා ලිතියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය අපි දන්නවා දෙවෙනි ආවර්තය වුණත් තුන්වෙනි ආවර්තය වුණත් අක්වක් විචලනයක් විදිහට තියෙන්නේ. සිග්සැග් කියලා කියනවා මේකට. අක්වක් විචලනයක් විදිහට වැඩි වෙනවා මේ විදිහට. එතකොට මේකේ තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 4ක් ඉන්නවනේ. සෝඩියම්. සෝඩියම් මෙතන. මැග්නීසියම් මෙතන. ඊට පස්සේ තව තියෙනවා ඇලුමිනියම් සහ සිලිකන්. එතකොට ඇලුමිනියම් මෙතන. සිලිකන් මෙතන. ඔය විදිහට තමයි තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 4 අපිට නම් කරන්න වෙන්නේ තියෙන ස්ථාන. එතකොට මේකේ දැන් ලිතියම් කියන කෙනා අපි දන්නවා සෝඩියම්ට වඩා ලිතියම් වල පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕන. මොකද කාණ්ඩයක පහළට යනකොට පළමු අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියලා අපි දන්නවා. අරය වැඩි වෙන හින්දා. එහෙනම් මේකේ නිවැරදි පිළිවෙල විදිහට ගන්න පුළුවන් සිලිකන් වල තමයි වැඩිම වෙන්න ඕන. ඊළඟට අපි ඇලුමිනියම් නෙවෙයි මැග්නීසියම් වල ඊට වඩා වැඩි හින්දා මැග්නීසියම් ගන්නවා.
මැග්නීසියම් ළඟට තමයි ඇලුමිනියම් ගන්න වෙන්නේ. ඊට පස්සේ සෝඩියම් ගන්න නැතුව සෝඩියම්ට වඩා ලිතියම්ගේ වැඩි හින්දා ලිතියම් අරගෙන ඊට පස්සේ අපිට පුළුවන් සෝඩියම් ගන්න. මොකද ලිතියම් වල පළවෙනි අයනීකරණ ශක්තිය සෝඩියම්ට වඩා වැඩි. සෝඩියම් අයිති කාණ්ඩයම උඩින් තියෙන හින්දා. එතකොට ඔන්න ඔය අණුපිළිවෙලට අපිට ඒකට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඒකේ දෙවෙනි කොටස. ඒකේ දෙවෙනි කොටසෙන් කියන්නේ දෙවෙනි කොටසෙන් කියන්නේ කාබන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, ක්ලෝරින් පළමු ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ මෙහෙම වායුමය තත්ත්වයේ තියෙන එකක් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන වායුමය තත්ත්වයේ තියෙන ඍණායනය හදනකොට පිටවන ශක්තිය නැත්නම් එන්තැල්පි විපර්යාසය කියලා කියනවා. එතකොට අපි දන්නවා ආවර්තිතා වගුවේ උච්ච වායු කාණ්ඩයට ආසන්නෙන් තියෙනකොට හත්වෙනි කාණ්ඩය හැලජන් අයිති කාණ්ඩය ඒගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2 np5 කියන පොදු වින්‍යාසය තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගන්න කැමති. ඒගොල්ලෝගේ ගන්නකොට ශක්තිය පිට වෙනවා. 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගන්නකොට ශක්තිය පිට වෙනවා. නමුත් දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ගන්නකොට අර පළවෙනියට ගන්න එකෙන් විකර්ෂණය කරන හින්දා ශක්තිය අවශෝෂණය වෙනවා. ආවර්තයක දෙවෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ කට්ටිය ගත්තොත් දෙවෙනි කාණ්ඩේ කට්ටියගේ S2 කියන වින්‍යාසය තියෙන්නේ. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගන්නකොට ඒක අකමැත්තෙන් කරන්නේ ධනාගයක්. පස්වෙනි කාණ්ඩේ කට්ටිය ns2 np3 කියන පොදු වින්‍යාසය තියෙන කට්ටියත් ඉලෙක්ට්‍රෝන ගන්න අකමැත්තෙන් මොකද තියෙන ස්ථායි වින්‍යාසය ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම අස්ථායි වින්‍යාසයක් බවට පත් වෙන හින්දා. ඒකට මෙතන තියෙන විදිහට අපිට ගන්න පුළුවන් ක්ලෝරින්ගේ වැඩිම ඊළඟට ෆ්ලෝරින්ගේ මොකද ෆ්ලෝරින්ගේ එක ළඟ ඉලෙක්ට්‍රෝන විබල් 3ක් තියෙනවා. එයාගේ අරය අඩු හින්දා විකර්ෂණයක් යෙදෙනවා. ඒතර ක්ලෝරින් වල ඊට වඩා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔක්සිජන් ඊළඟට කාබන් විදිහට අපිට ඒක නම් කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටස ඒකේ අහන්නේ බෙරිලියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්, බේරියම් ක්ලෝරයිඩ් ද්‍රවාංක. දැන් උතන කාගේ ක්ලෝරයිඩ් නේ තියෙන්නේ. එතකොට බෙරිලියම් අනිත් කෙනාගේ තියෙනවා කැල්සියම් ආයි තියෙනවා බේරියම්. එතකොට කාගේ ධන දෙක තියෙන අරය ගත්තොත් මේ විදිහට අරය වැඩි වෙනවනේ. එතකොට අපි දන්නවා කැටායනේ අරය අඩු නම් මොකද වෙන්නේ? ආයනික ලක්ෂණ සහසංයෝජ බවට පත් වෙනවා වැඩි. මොකද ද්‍රවණශීලතාව වැඩි, ද්‍රවීකාරක හැකියාව වැඩි කැටායනේ අරය කුඩා වෙනකොට. එතකොට මෙයාගේ තමයි ආයනික ලක්ෂණ සහසංයෝජ බවට පත් වීම වැඩි. ඒ හින්දා එයාගේ තමයි අඩුම වෙන්න ඕන ද්‍රවාංකය. මෙයාගේ තමයි වැඩිම වෙන්න ඕන. මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපි දැන් කරලා තියෙනවා. ඒ හින්දා BaCl2 වල වැඩිම වෙන්නේ ඊළඟට CaCl2 අඩුම වෙන්නේ BeCl2 වල. හරි. එතකොට මේ විදිහට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ තියෙන්නේ NCl3, SiCl4, ICl4- වල බන්ධන කෝණ. දැන් NCl3 අපිට මේ විදිහට අඳින්න පුළුවන්. ඒකට එකසර 1යි බන්ධන 3යි කියන්නේ එකසර එකෙන් බන්ධන වලට තියෙන විකර්ෂණය වැඩි හින්දා බන්ධන විකර්ෂණයට වඩා මේක අංශක 109ට වඩා චතුස්තලීය සෞමිතිකයේ හිත තියෙන අංශක 109ට වඩා අඩු වෙනවා මෙයාගේ විකර්ෂණය වැඩි හින්දා. ඊළඟට අපි ගත්තොත් SiCl4 කියන්නේ චතුස්තලීය සෞමිතික අණුවක්. ඒතර මේක නම් 109යි කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ICl4- කියන්නේ සමචතුරස්‍ර තලීය එකක්. විකර්ෂණ එක 6ක් තියෙනවා. සමචතුරස්‍ර තලීය. ඒතර මේකේ මෙයාට වඩා මෙයාගේ බන්ධන කෝණය අඩුයි කියන එක පැහැදිලි අපිට. මේ එකසරයකින් විකර්ෂණය මේ බන්ධනයේ විකර්ෂණයට වඩා වැඩි හින්දා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේකේ SiCl4 වල තමයි වැඩිම වෙන්නේ. ඊළඟට NCl3 අඩුම වෙන්නේ ICl4-. ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟට බලමු අපි ප්‍රශ්නාංක 5.
तो ඒක කියනවා H2O H3O OH ඔක්සිජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාව. ඒතර අපි දන්නවා ධනාරෝපණයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන වලට තියෙන කැමැත්ත වැඩි. අනිත් එක මුහුම්කරණයේ අපි දන්නවා sp3 sp2 sp3 ගත්තොත් ඒවයි ಗುಣ වැඩි වෙනකොට s ගුණය වැඩි වෙනකොට අපි දන්නවා විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඒතර මේක අපිට වැඩි වෙන විදිහට ගන්න පුළුවන්. H3O වල තියෙන්නේ sp3 මුහුම්කරණය. මෙහෙමනේ තියෙන්නේ. මෙයාගේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන විකල ජ්‍යාමිතිය චතුස්තලයේ හින්දා sp3 මුහුම්කරණය. ඊට පස්සේ මේක අපි ඊළඟට තියෙන්නේ H2O වල ගත්තත් තියෙන්නේ sp3 මුහුම්කරණය. මොකද විකර්ෂණ එකක 4ක්නේ. ඒත් මධ්‍ය ඉලෙක්ට්‍රෝන විකල ජ්‍යාමිතිය චතුස්තලයේ හින්දා මෙයාගේ sp3 මුහුම්කරණය. ඒතර මෙයාට වඩා මෙයාගේ මොකද වෙන්නේ විද්‍යුත් ඍණතාව වැඩි ධනාරෝපණයක් තියෙන හින්දා. එහෙනම් අපිට ගන්න පුළුවන් වැඩිම විද්‍යුත් ඍණතාව මෙයාගේ ඊළඟට H2O වල අපි දන්නවා ඍණාරෝපණයක් තියෙනකොට අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන වලට තියෙන කැමැත්ත අඩු වෙන හින්දා. now OH ඍණ වල ගන්න පුළුවන් අඩුම කියලා. පස්වෙනි එකට ඒ විදිහට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒකේ 6 වෙනි කොටස NO FNO2 ClNO NH2OH NO බන්ධන දිග. දැන් ඒක බන්ධන සිග්මා බන්ධන විතරක් තියෙනවා නම් අපි බන්ධන දිග වැඩිම කියලා ගන්නවා. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් බන්ධන දිග අඩුම කියලා ගන්නවා. ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් ඒක බන්ධනයයි ත්‍රිත්ව බන්ධනයට අතරමැදි බන්ධන දිගක් එන්නේ. එතකොට සංප්‍රයුක්ත මුහුමැන්දහම බන්ධන එකහමාරක් නම් අඳින්නේ බන්ධන 1.3න් එකක් අඳින එකේ දිග වැඩි. එකහමාරට වඩා. බන්ධන 1.2න් එකක් නම් අඳින්නේ ඊට වඩා 1.3න් එකක් ඇන්දහම වැඩි. ඒ කියන්නේ ද්විත්ව බන්ධනයයි ඒක බන්ධනයයි තියෙනවා නම් 1.3න් එකයි කියලා නෙන්නේ. ද්විත්ව බන්ධනයයි ඒක බන්ධනයයි තියෙනවා නම් 1.2න් එකයි කියලා නෙන්නේ. ඒතර 1.3න් එක වෙන වෙලාවෙ දිග වැඩි 1.2න් එක වෙන වෙලාවට වඩා. එතකොට අපිට මේකේ ගන්න පුළුවන් දිගම අපි කන්නොත් මේ NH2OH ඇදලා තියෙනවා. එදා යන්න අවශ්‍ය නැහැ. කලින් බහුවර්ණ ප්‍රශ්න එකක් මේක අපි ඇන්දා NH2OH. එතකොට මේකේ ඊළඟට තියෙනවා FNO2. ඒකත් ප්‍රශ්නයක තිබුණා ඒ වගේ එකක්. FNO2. එතකොට අෂ්ටක ඉක්මවා යන්න නැති වෙන්න නයිට්‍රජන් වලට ඔක්සිජන් ද්විත්ව බන්ධනයයි දායක බන්ධනයයි NF බන්ධනයයි දාලා අඳින්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ගොඩක් කුරුයි මේක ඇඳලා. දැන් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට ඊළඟට එන්නේ ClNO. එතකොට ඒකේ දිග අඩුම එක විදිහට ගන්න පුළුවන් NO+. හරි ඒ කොටස සම්පූර්ණයි. අපි බලමු ඒකේ B කොටස. ඒකේ B කොටස බලමු. දැන් මේ වගේ ප්‍රශ්නක් ගණනාවක් තිබුණු හින්දා අපිට ගොඩාක්ම පැහැදිලි කරගන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලන්ට ගොඩක් හුරු වෙන්න ඕන මේ ප්‍රශ්න එකම විදිහේවා හදපු හින්දා. අපි බලමු මේකේ තියෙනවා දෙක සයනෝ ගුවනඩීන් C2H2N4 දෙක සයනෝ ගුවනඩීන් C2H2N4 කෘෂි කර්මාන්තයේදී බහුලව භාවිතා කරන රසායනික ද්‍රව්‍යයකි පහත දී ඇති අංක 1 සිට 5 දක්වා ප්‍රශ්න දෙක සයනෝ ගුවනඩීන් මත පදනම් වී ඇත. එම සැකිල්ල පහත දී ඇත. මෙන්න මෙහෙම සැකිල්ල දීලා තියෙනවා. ඔහොම දීලා තියෙනවා. මෙම අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න. එතකොට මේකේ අපි අෂ්ටක ඉක්මවා යන්නේ නැති වෙන්න අපිට අඳින්න පුළුවන් ආරෝපණ බෙදීම අඩු වෙන විදිහට මෙයාට අඳින්න පුළුවන් මේ විදිහට.
මෙතන අපිට CN ත්‍රිත්ව බන්ධනයක් දාන්න පුළුවන්. මෙතන ඒක එක සැරේ යුගලයි. ඊට පස්සේ මෙතන නයිට්‍රජන් මෙයාගේ බන්ධන හතරක් වෙන විදිහට මෙතන ද්විත්ව බන්ධන නිරූපණය කරනවා. ඒතර මෙයාගේ එක සැරේ යුගලයි. මෙතන එක සැරේ යුගලයි. මෙතන එක සැරේ යුගලයි. ඔය විදිහට පුළුවන් අපිට ඔක් නිරූපණය කරන්න. දැන් ඉතින් මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ගියාම ඇතිතරම් අඳින්න පුළුවන්. අහනවා ඇති අනිවාර්යෙන්ම. ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කියනවා. ඒක ලුයිස් ව්‍යුහයම ඇඳලා ඊට පස්සේ මේකට අඳින්න පුළුවන් මේක හැර සංප්‍රයුක්ත ව්‍යුහ හතරක්. දැන් මෙහෙමයි. ඕගොල්ලෝ කරන්න තියෙන මෙච්චරයි. මේ ද්විත්ව බන්ධනය මෙතෙන්ට දීලා මේ ඉලෙක්ට්‍රෝන එක සැර යුගල මෙතෙන්ට දීලා මේක ද්විත්ව බන්ධන කරන්න. ඔය ද්විත්ව බන්ධන කරනකොට කාබන්ට බන්ධන පහක් තියාගෙන බැරි හින්දා මේක ගැලවිලා මෙතෙන්ට යනවා. ඒතර මෙතෙන්ට එක සැර යුගලක් එනවා ඍණ ආරෝපණයක් එක්ක. හරිද? ඊට පස්සේ ඔය විදිහට අපිට පුළුවන් තව වෙනස්කමක් කරන්න. මෙතන තියෙන එක සැර යුගල මෙතෙන්ට දෙන්න. ඒතර මෙතන ද්විත්ව බන්ධනය එනවා. එතකොට මේක ගැලවිලා මෙතන එක සැර යුගල එනවා. ඔතන ඍණ ආරෝපණය එනවා. ඔයගේ අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගණනාවක් තියෙනවා. අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගණනාවක් තියෙනවා. 7ක් 8ක් විතර අඳින්න පුළුවන්. මේක ත්‍රිත්ව බන්ධනයක් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා අඳින්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගෙන් අහන්න එතන ව්‍යුහ 4යි. සංප්‍රයුක්ත ව්‍යුහ 4යි. මොකද මේක ද්විත්ව බන්ධනයක් කරන්න පුළුවන්, ඒක බන්ධනයක් කරන්න පුළුවන්. එතකොට ඒවා යොමු වෙනස් වෙවි අපිට සංප්‍රයුක්ත ව්‍යුහ ගණනාවක් අඳින්න පුළුවන්. ඒවා දැන් තනියම ඔයගොල්ලන්ට අඳ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අර කලින් ප්‍රශ්නේ මගේමයි මේකෙත් අහන්නේ. පහත දී ඇති වගුවෙහි දක්වා ඇති කාබන් හා නයිට්‍රජන් පරමාණු වල පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය, ඉලෙක්ට්‍රෝන වල සැකැස්ම කියන එක, ඉලෙක්ට්‍රෝන වල සැකැස්ම කියන එකයි ඊට පස්සේ පරමාණු වටා ඇති හැඩයයි පරමාණු වල මුහුම්කරණයයි. ඉතින් මේකේ කාබන් නම් කරනවා මෙයා 1 N එක 1 මේක 2 ඊපස්සේ මේක 3 4 මේක 5 මේක 6 එතන බලන්න 1 2 3 4 5 6 ඔය විදිහට එතකොට අපි නම් කරලා තියෙනවා මේකේ සයනෝගුවනඩින් කාබන් හා නයිට්‍රජන් පරමාණු පහළ දක්වා ඇති ආකාරයට ලේබල් කර ඇත. ඊට පස්සේ අපිට කියනවා මේක අර කලින් වගේම වගුව සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියයි හැඩයයි මුහුම්කරණයයි. දැන් මෙතන බැලුවොත් මෙතන මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් රේඛීය. නේද? මෙතන ත්‍රිත්ව බන්ධනය කියන්නේ විකර්ෂණයක එකයි, එක සැර යුගලය කියන්නේ විකර්ෂණයක එකයි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි ගත්තොත් රේඛීය. එතකොට රේඛීය හින්දා මේකේ මුහුම්කරණය අපිට ගන්න පුළුවන්. මුහුම්කරණය ගන්න පුළුවන් SP. මේකේ මුහුම්කරණය SP. ඊට පස්සේ මෙතන මෙයාගේ එක සැර එකයි සිග්මා බන්ධන 2යි. එක සැර එකයි සිග්මා බන්ධන 2යි. එතකොට මෙයාගේ එක සැර එකයි සිග්මා බන්ධන 2යි කියන්නේ මෙයාගේ කෝණික හැඩයක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තොත් විකර්ෂණයක 3යි කියන්නේ තලීය ත්‍රිකෝණාකාරයි. ඒ කියන්නේ මෙයාගේ මුහුම්කරණය sp2. දැන් මෙයාගේ මුහුම්කරණයත් sp. එතකොට මේ කාබන්ගේ ගත්තොත් මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් තලීය ත්‍රිකෝණාකාරයි. හැඩයක් තලීය ත්‍රිකෝණාකාරයි. මුහුම්කරණය sp2. sp2. එතකොට මෙයාගේ ගත්තොත් එක සැර එකයි සිග්මා බන්ධන 3යි. එතකොට මේකේ හැඩය ගත්තොත් අපිට එක සැර එකයි බන්ධන 3යි කියන්නේ පිරමීඩ හැඩය ගන්න පුළුවන්. එතකොට මේක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තොත් චතුස්තලීයයි විකර්ෂණයක 4ක් හින්දා. එතකොට මුහුම්කරණය ගත්තොත් sp3. අපිට ওই විදිහට නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ බන්ධන කෝණ ගැන අහනවා. වගුව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ 4 වෙනි කොටස අහනවා. 4 වෙනි කොටස බන්ධන කෝණවල ආසන්න අගයන් දක්වමින් ඉහත එක කොටසෙහි අඳින ලද ලුයිස් ව්‍යුහයේ හැඩය දල සටහනක් අඳින්න NH බන්ධන හා සම්බන්ධ බන්ධන කෝණය හැර සියලුම බන්ධන කෝණ පෙන්වන්න. හරි අපි බලමු එක. එතකොට අපිට මෙතන රේඛීය හැඩය තියෙනවා. එතකොට මේක අඳින්න පුළුවන් මේ විදිහට. අපිට මෙතන උඩින් අඳිමු අපි. මෙතන රේඛීය හැඩය තියෙන්නේ. එතකොට නයිට්‍රජන් එක මෙහෙම ගත්තා. එක සැර යුගලක්.
මෙතන කාබන්. එතකොට අපිට ඒක පෙන්වන්න පුළුවන් අංශක 180ක්. අංශක 180ක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒක මෙතන රේඛීය හින්දා. ඊට පස්සේ අපි ගත්තොත් මෙතනත් එතකොට ඒ විදිහටම අපිට ගන්න පුළුවන් නයිට්‍රජන් එකට සම්බන්ධ කරලා දැන් නයිට්‍රජන් එක බලන්න එකසර එකයි බන්ධන දෙකයි තියෙන්නේ සිග්මා බන්ධන දෙකයි. එතකොට මෙයාගේ මේ එකසර එකෙන් විකර්ෂණය කරනකොට අපි දන්නවා තලීය එකටත් වඩා 120ටත් වඩා අඩු වෙන්න ඕන මෙතන බන්ධන කෝණය. මොකද දැන් සිග්මා බන්ධන තුනක් තිබුණා 120යි මේකෙන් විකර්ෂණය වැඩිනේ. එතකොට විකර්ෂණය වැඩි හින්දා එතන එතකොට 120ට වඩා අඩු වෙනවා. මේක 120ට වඩා අඩුයි. ඒතර ඒ විදිහට ඒක සලකන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක සම්බන්ධ වෙන්නේ කාබන්ට. මෙතන කාබන්ට. දැන් කාබන්ට සම්බන්ධ වුණාම කාබන්ගේ තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක් බන්ධන විතරනේ තියෙන්නේ. එතකොට ඒක 120ට ආසන්නයි කියලා අපිට ගන්න පුළුවන්. මෙහෙම එක පැත්තකට NH2 තියෙනවා. එතකොට මේ පැත්තට තියෙනවා තව NH2 එකක්. ඔය විදිහට. ඒතර ඒක අපිට සලකන්න පුළුවන් 120ක් වගේ, අංශක 120ක් වගේ ඒ විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවහම ඊට පස්සේ අපෙන් අහනවා එතන තව බන්ධන කෝණයක් අහන්නේ නැහැනේ. ඒ ටික විතරයි. ඔව්. ඒ ටික අපිට නිරූපණය කරන්න පුළුවන්. හරි. මේක ගත්තත් 120ක් ඒ විදිහට නිරූපණය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ අහනවා මුහුම්කරණය සම්බන්ධව. අර මුහුම්කරණයෙන් පරමාණුක කාක්ෂික මුහුම් කාක්ෂික හඳුනා ගන්නලු. මෙතන N1, එතකොට N1 sp මුහුම් කාක්ෂිකය, C2 sp මුහුම් කාක්ෂිකය. එතකොට මේ දෙක හරි. ඊට පස්සේ ආයෙ යමනවා C2යි N3යි. C2 sp මෙතන sp2. එතකොට ඒ ටික ලියුවා නම් හරි. ඊට පස්සේ ආයෙ අහනවා N3 N4. එතකොට N3 sp2 N3යි C4. C4 sp2 මෙයා sp3. එතකොට ඒ ටික ලියන්න තමයි එතන අපිට තියෙන්නේ. එතකොට ඒ ටික පැහැදිලිව ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැතුව. හරි. එතකොට ඒ කොටස අවසానයි. බලමු එකේ තව එක කොටසක් තියෙනවා C කොටස. ඒකේ තියෙන්නේ CH3Cl තාපාංකය 249 කෙල්වින්. CH3Cl තාපාංකය 249 කෙල්වින්, CH3I තාපාංකය 249 කෙල්වින් යන රසායනික ද්‍රව්‍ය දෙක සලකන්න වඩා විශාල ද්විද්‍රව ගූර්ණයක් තියෙන කාටද කියලා අහනවා. ඒතර විද්‍යුත් ඍණතා වෙනස වැඩි කාබන් Cl බන්ධනය, කාබන් I වල බන්ධනයට වඩා කාබන් හා Cl අතර විද්‍යුත් ඍණතා වෙනස වැඩිනේ කාබන් හා I වලට වඩා. ඒ හින්දා වඩාත් විශාල ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. දෙන්නම චතුස්තලීය අණු සමමිතික නොවන අණු. ඒතර CH3Cl ගන්න පුළුවන්. වඩා ප්‍රබල ලන්ඩන් අපකිරණ බල තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි CH3I වල. ඊළඟට වඩා ප්‍රබල මුළු අන්තර් අණුක ආකර්ෂණ බල තියෙන්නේ CH3I වල. ඒතර CH3I වල ගන්න පුළුවන් ලන්ඩන් බලත් වැඩි. එයාගේ ද්විද්‍රව තියෙනවනේ විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා CCl තරම් නැති වුණාට තියෙනවා. ඊට පස්සේ මේ ද්‍රව්‍ය දෙක සැසඳීමේදී වඩා ප්‍රමුඛ වෙන්නේ ස්කන්ධය අණුව බලපාන ලන්ඩන් බල. ඒකට ඒ විදිහට ඒකට පිළිතුරු ලබා ගන්න පුළුවන්.